තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට. සද්ධර්මයෙන් නිවුණු හදවතක අරුමේ නම් ඒ හදවතින් තවත් හදවතකට ලැබෙන ආමන්ත්‍රණයද යහපත් වීම. එවන් හදවත් උදෙසා ධර්මය sannivedanaya කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ සූදානම් වෙන්නේ සජීව පරිගත කිරීමක් ලෙස ගෙන එන ධර්මදේශනාව ආරම්භ කරන්නට. පින්වත්නි, මේ උතුම් වූ ධර්මදේශනාව පවත්වන්නට අප සිදු කළ ආරාධනය පිළිගෙන මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ බියගම කොට්ටුන්න කල්යාණී මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද ධර්මදේශනාවේ සදැහැති දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ බෙලියත්ත පළපොත දැහැමි නිවසේහි පදිංචි සෝමදාස රණසිංහ මහතා, විනීතා ශ්‍රියානි විජේනායක මහත්මිය, එවැගේම පවුලේ දූ දරුවන්, ඥාතීන්, හිත මිත්‍රාදීන් පිරිස. අපි ආරාධනා කරමු සෝමදාස මහතා ප්‍රධානව ඒ පවුලේ පිරිසට දැන් තුන් ලොවක් නිවාසනහාලු තථාගතයන්න් වහන්සේ උදෙසා පළමු කොට පුෂ්ප පූජාවන් සිදු කරන්නට, අනතුරුව ගෞරවනීය දේශකයන් වහන්සේ උදෙසා දැහැත් වට්ටිය පිළිගන්වා ආරාධනා කරන්නට. දැන් මේ කටයුතු මෙලෙස සිදු වෙනවා. පින්වත්නි, අතරතුර අපි සිහිපත් කරන්නේ මේ ධර්ම දේශනාව ඔබට බෞද්ධ රූපවාහිනියෙන් නරඹන්න අවස්ථාව ලැබෙනවා වගේම අන්තර්ජාලයෙන්ද දැක බලා ගැනීමේ අවස්ථාව තිබෙනවා කියන කාරණය. එසේනම් සදහම් අසන්නට සියලු දෙනා සූදානම්. තුන් සිත පහදා ගන්නට සදහම් අසන්නට පෙර ආතුව අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛ
සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අජ්ජපන්න රසෝ උපෝසතෝ දිව්‍යාරත්ති උපට්ඨිතා අනෝමනාමං සත්තාරං අන්දපස්සාම ගෝතමං තී. සාදු සාදු සාදු. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් මෙම සද්ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ බෙලියත්ත පළපොත දැහැමි නිවසේහි සෝමදාස රණසිංහ මැතිතුමන්, විනීතා ශ්‍රියානි විජේනායක මැතිණිය ඇතුළු පවුලේ දූ දරුවන් පිරිස. මෙම සදැහැති සත්පුරුෂයන් බෞද්ධ නාලිකාව සමග බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ඒකරාශි වෙලා කටයුතු කරන පිරිසක්. පෙර බෞද්ධ නාලිකාවෙහි මේ සත්පුරුෂයන්ගේ දරුවෙක් එනුවන් රණසිංහ තරුණ මහත්මයා පාලක මැදිරියෙහිද සේවයෙන් නියුතු වුණා. ඉතින් බොහෝම සද්ධාවෙන් කටයුතු කරන සදැහැතියන් අද සූදානම් වෙන්නේ ධර්ම දානමය පින්කමක් සිදු කරගන්නටයි. මේ බුද්ධ ශාසනයේ සිදු කරන්නට පුළුවන් දානමය පින්කම් අතර අග්‍රම දානමය පින්කම ධර්ම දානයයි. ධර්ම දානයෙන් ලැබෙන පින කොපමණද කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මේ පෘථුවි තලය පිරෙන්නට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දනහිසෙන් දනහිස ගෑවෙන විදිහට වාඩි කරලා පොළොව පිරෙන්නම බුදු පසේ බුදු මහරහතුන් වාඩි කරවලා උන්වහන්සේලාට කෙසෙල් ගොබ වගේ මද සිලිටු තුන් සිවුරුද එවැගේ මිතාම ප්‍රණීත ආහාරද එවැගේ උන්වහන්සේලාට අනුරාධපුර මහා විහාරයේ බඳු විහාර ලක්ෂ ගණනක්ද උන්වහන්සේලාට මී පැණි තල තෙල් හකුරු එවැගේම චතු මధుර ආදී ගිලන්පස වර්ගද සකස් කරලා ඔය සියල්ල එකවර පූජා කළොත් හිතන්නවත් බැරි පූජාවක්. පොළොව පිරෙන්නම වැඩ සිටින
බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ වගේ මද සිලුටු සිවුරු. ඒ වගේම උන්වහන්සේලාට ඊ타ම ප්‍රණීත පාත්තර පිරෙන තරම් ප්‍රණීතාහාර හැම ස්වාමින් වහන්සේ කෙනෙකුටම වැඩ සිටින්න අනුරාධපුර මහා විහාරේ වගේ ලක්ෂ ගණනක් විහාර. ඒ පොළොව පිරෙන්න වැඩ සිටින පිරිසකට වැඩ ඉන්න කොච්චර විහාර ඕනිද? ඒ වගේම හකුරු, මීපැණි, චතුමදුර වගේ බෙහෙත් වර්ග, ගිලන්පස වර්ග ඔක්කොම එකවර සකස් කරලා පූජා කරනවා. එම පූජා කළොත් යම් පිනක් ලැබෙනවා නම් ඒ පිනට වඩා වටිනා පිනක් ධර්ම දානය දෙන සත්පුරුෂයාගේ ජීවිතයට ලැබෙන බව අට කතාවේ සඳහන් වෙනවා. ධර්ම දාන එච්චර අග්‍රයි. ඒ වගේ මහානීය පින්කමක් අද මේ සිදු කරන්නේ. ඒ ගැන හිතලා මේ සත්පුරුෂයෝ සතුටු වෙන්න, බොහෝම ප්‍රසාදයටපත් වෙන්න. අද ධර්ම දේශනාවට මම මාතෘකා කරගත්තේ හේමවත සූත්‍රය. සුත්ත නිපාතයේ සඳහන් වෙන දේශනාවක්. හේමවත කියලා කියන්නේ යක්ෂයෙක්. යක්ෂයෝ දෙදෙනෙක් මේ දේශනාවට සම්බන්ධයි. සාතාගිර නැත්නම් සාතාගිර යක්ෂයා, ඒ වගේම හේමවත යක්ෂයා. මේ අය යක්ෂයෝ කියලා කිව්වට චාතුම් මහරජික දිව්‍ය ලෝකයට අයිති එක්තරා දිව්‍ය පිරිසක්. යක්ෂ නමින් හැඳින්වුවාට ඒ වගේම ඒ චාතුම් මහරජිකයට අයිති යක්ෂ දෙවිවරු අතර මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් අයත් හිටියා. සතුන් මරණ, මිනී මරණ, ආලවක වගේ දරුණු යක්ෂයනුත් හිටියා. කෙසේ නමුත් මේ සාතාගිර කියන යක්ෂයා බොහෝම සද්ධාවන්ත කෙනෙක්. ඒ යක්ෂයා දවසක් මෙන්න මෙහෙම කියනවා. අජ්ජ පන්න රසෝ උපෝසතෝ දිව්‍යා රත්ති උපට්ඨිතෝ. අද පුරපසළොස්වක පෝය දිව්‍ය රාත්‍රිය උදා වුණා. පුරපසළොස්වක පෝය දෙවිවරු හඳුන්වන්නේ දිව්‍ය රාත්‍රිය කියලා. බොහෝම ලස්සන රැයක් නිසා. අනෝම නාමං සත්තාරං හන්ද පස්සාම ගෝතමං. අනෝම නමින් හඳුන්වන, ඊ타ම පිරිසුදු ජීවිතයක් ගත කරන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්න හොඳම දවසක් අද කියලා මේ සාතාගිර යක්ෂයා කියනවා. බලන්න එතුමන් කියපු එක. අද පුරපසළොස්වක පෝය දිව්‍ය රාත්‍රිය උදා වෙලා අනෝම නමින් හඳුන්වන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්න ඊටාම හොඳ දවසක්. මේ කිව්වේ හේමවත යක්ෂයාට. සාතාගිර යක්ෂය එහෙම කිව්වේ. හේමවත යක්ෂයා මෙහෙම අහනවා ඒ බුදුරජාණන් වහන්සේගේ හිත සමාධිගතද? ඒ කියන්නේ උන්වහන්සේ සමාධිමත් හිතක් තියෙන කෙනෙක්ද? ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ට මෛත්‍රී කරනවද? එහෙම නැත්නම් මෛත්‍රී කරන්නේ නැද්ද? ඒ වගේම උන්වහන්සේ මේ ලෝකේ තියෙන ප්‍රියමනා පරමුණු වලයි අප්‍රියමනා පරමුණුයි ඒ හැම අවස්ථාවකම හිත වශී කරගෙන දින්නේ. ඒ කියන්නේ ප්‍රියමනා පරමුණක් දැක්කහම තමන්ගේ හිත තමන් කැමති විදිහට පවත්වා ගන්නවා. ඒක ඇලෙන්නේ නැතුව. අප්‍රියමනා පරමුණක් දැක්කහම කේන්ති ගන්න නැතුව, ගැටෙන්නේ නැතුව තමන්ගේ හිත පවත්වා ගන්නවා එක විදිහකට. මේ අරමුණු දෙකෙහිම එකම විදිහට.
අන්නේම හිත වසඟ කරගත්ත හිත දියුණු කරගත්ත කෙනෙක්ද ඒ බුදුරජාණන් වහන්සේ. අර හේමවත යක්ෂයා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රශ්න අහනවා. ඉතින් සාතාගිර යක්ෂයා පිළිතුරු දුන්නා. ඔව්, ඒ බුදුරජාණන් වහන්සේගේ හිත සමාධිගතයි. උන්වහන්සේ සියලු සත්වයන් කෙරෙහි එකම විදිහට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා පවත්වනවා. ඒ වගේම උන්වහන්සේ ප්‍රියමනා පරමුණු වලත් අප්‍රියමනා පරමුණු වලත් එක විදිහට හිත පවත්වනවා. ප්‍රියමනා පරමුණු වල ඇලෙන්නේ නැති උතුමන් වහන්සේ කෙනෙක්. අප්‍රියමනා පරමුණු වල ගැටෙන්නේ නැති, කේන්ති ගන්නෙ නැති උතුමන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රකාශ කළා. ඊළඟට හේමවත යක්ෂයා තවත් අහනවා ප්‍රශ්න බුදුරජාන් වහන්සේ ගැන. උන්වහන්සේ හොරකම් කරන්නේ නැද්ද? ඒ වගේම සතුන් මරන්නේ නැද්ද? ඊට පස්සේ කියනවා කාන්තාවන් කෙරෙහි වරදවා හැසිරෙන්නේ නැද්ද? ඒ වගේම ධානය අතහරින්නෙම නැතුව ඉන්නවද? ඒ කියන්නේ හැම වෙලාවෙම වගේ ධානවලට සමුවැදිලම ඉන්නවද? ඉතින් සාතාගිර යක්ෂයා කිව්වා, "ඔව් මිත්‍රය. උන්වහන්සේ සොරකමින් වැළකීච්ච කෙනෙක්. සත්ව ඝාතනය සිදු කරන්නෙම නැති කෙනෙක්. කාන්තාවන් කෙරෙහි වරදවා හැසිරෙන්නේ, වැරදි හැසිරීම තබා කෙසේවත්ම කාන්තාවන් සමග හැසිරීමක් නැත. ඒ වගේම උන්වහන්සේ ධානය අතහරින්නේ නැහැ. හැම වෙලාවෙම සමාධිගත සිතකින්, ධානගත සිතකින් ඒ උතුමන් වහන්සේ වැඩ සිටින්නේ." හේමවත යක්ෂයා තවත් ඇහුවා, "උන්වහන්සේ බොරු කියන්නේ නැද්ද?" ඒ වගේම අහනවා, "කේන්ති ගැනීම නැති කරපු කෙනෙක්ද?" උන්වහන්සේ කේලම් කියන්නේ නැද්ද? ඒ වගේම සම්ප්‍රප්පලාප, වැඩකට නැති හිස් වචන ප්‍රකාශ කරන්නේ නැද්ද? සාතාගිර යක්ෂයා ඒවටත් පිළිතුරු දුන්නා. මිත්‍රය, ඒ බුදුරජාණන් වහන්සේ බොරු කියන්නේ නැහැ. ඒ වගේම කේන්තිය, තරහ සම්පූර්ණයෙන්ම නැති කරපු උතුමන් වහන්සේ කෙනෙක්. කේලම් කියලා අනික් අය බිඳවීමටපත් කරන්නෙත් නැහැ. සම්ප්‍රප්පලාප, වැඩකට නැති හිස් වචන කතා කරන්නෙත් නැහැ කියලා ප්‍රකාශ කළා. එහෙම පිළිතුරු දුන්නා. ආයමත් සාතාගිර යක්ෂයා තවත් බුදුරජාන් වහන්සේ ගැන දැනගන්න ප්‍රශ්න අහනවා. "ඇයි යන්න ඉස්සෙල්ලා බුදුරජාන් වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා හොයාගන්නයි හදන්නේ, දැනගන්න හදන්නේ. උන්වහන්සේ ළඟට යන්න සුදුසුයිද නැද්ද කියන එක. ඉන් දැනගන්න එයා දන්න විදිහට." බොහොම සරල ප්‍රශ්න. නමුත් සරල ප්‍රශ්න වුණාට මේ කියන දේවල් වලින් කෙනෙක් අයින් වෙලා නම් කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද ඒ කෙනා. ඉතින් ආයෙමත් අහනවා, "උන්වහන්සේ කාමයන්හි ඇලෙන්නේ නැද්ද?" ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම ගුණ. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල ඇලෙන්නේ නැද්ද? ඒ වගේම උන්වහන්සේගේ සිත කේන්තියෙන් කැළඹෙන්නේ නැද්ද? දැන් අපේ හිත නම් කේන්තියෙන් කැළඹෙනවා. දැන් බොහෝම හොඳ හිතක් තියෙන්නේ. කේන්තියක් ආවොත් එහෙම මේ ප්‍රසන්නව තියෙන හිත මොකද වෙන්නේ? කැළඹීමට පත් වෙනවා.
ඉතින් උන්වහන්සේගේ හිත එහෙම කේන්තියෙන් කැළඹීමටපත් වෙන්නේ නැද්ද? උන්වහන්සේ මෝහය නැති කරලාද ඉන්නේ. මෝහය මුලාව නැති කරලාද ඉන්නේ. ඒ වගේම උන්වහන්සේ සියලු ධර්මයන් අවබෝධ කරගත්ත නුවණ තියෙන කෙනෙක්ද? සාතාගිරි පිළිතුරු දුන්නා. මිත්‍රය, තථාගතයන් වහන්සේ කාමයන්හි ඇලෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම ගුණවල ඇලෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ. උන්වහන්සේගේ හිත කේන්තියෙන් තරහෙන් කැළඹීමටපත් වෙන්නේ නැහැ. මෝහය සම්පූර්ණයෙන් ඉක්මවපු කෙනෙක්. සියලු ධර්මයන් අවබෝධ කරගත්ත මහා ප්‍රඥාවන්ත උතුමන් වහන්සේ කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ එහෙම හඳුන්වලා දුන්නා. ඉතින් ඔය විදිහට තව බොහෝ විදිහට හඳුන්වලා දෙනවා, ප්‍රශ්න අහනවා. ඒව බොහොම දීර්ඝ දේශනාවක් මේ. ඉතින් කොහොම හරි අන්තිමට මේ හේමවත යක්ෂයා කැමති වුණා සාතාගිර යක්ෂයාත් එක්ක බුදුරජාණන් වහන්සේව බලන්න යන්න. උන්වහන්සේගේ ගුණ අහලා බොහෝම කැමති වුණා බුදුරජාණන් වහන්සේ බලන්න යන්න. බුදුරජාණන් වහන්සේ බලන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ යක්ෂයා ප්‍රශ්නයක් ඇහුවා. හේමවත යක්ෂයා ප්‍රශ්නයක් ඇහුවා. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති. බොහෝම ලස්සන ප්‍රශ්නයක්. හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්නය. කුමක් උපන් කල්හි ලෝකය ඉපදුනා කියලා කියනවද? ලෝකය කිව්වේ මේ ජීවිතයට. හැබැයි මෙතෙන්දී කුමක් ඉපදුනාට පස්සේද, කුමක් හටගත්තට පස්සේද ජීවිතය නැමැති ලෝකය හටගත්තා කියලා කියන්නේ? ඊළඟට අහනවා සත්වයා ඇසුරු කරන්නේ මොනවාද? මිනිස්සු ජීවත් වෙන්නේ මොනවා හරි ඇසුරු කරමින්නේ. මේ සත්වය ඇසුරු කරන්නේ මොනවාද? ඊළඟට අහනවා කුමක් හේතු කරගෙනද මේ ලෝකය පවතින්නේ? කුමක් නිසාද මේ ලෝකය කිව්වේ ජීවිතයට? හැබැයි ජීවිතය කියන්නේ එක ලෝකයක් නේ ඇත්තටම. මේ ජීවිතය නැමැති ලෝකයේ පවතින්නේ කුමක් හේතු කරගෙනද? ඊළඟට කුමක් නිසාද මේ ජීවිතය පීඩාවටපත් වෙන්නේ? ප්‍රශ්න 4ක් ඇහුවා. බොහෝම ලස්සන වැදගත් ප්‍රශ්න 4ක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න 4ට පිළිතුරු දුන්නා. උන්වහන්සේ කියනවා චස්සු ලෝකෝ සමුප්පන්නෝ. කාරණා 6ක් තියෙනවා. ඒ කාරණා 6 ඉපදීමෙන් තමයි ලෝකය ඉපදුනා, සත්වයා ඉපදුනා කියලා කියන්නේ. ඒ කාරණා 6 අපි කවුරුත් දන්නවා. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ 6 ඉපදීමෙන් තමයි ලෝකය ඉපදුනා කියලා කියන්නේ. ලෝකය කියන්නේ ජීවිතය කියලා මං ඉස්සෙල්ලම කිව්වනේ. අපේ එක ජීවිතයක් කියන්නේ එක ලෝකයක්. ඇත්තටම අපි මේ ජීවත් වෙන කාලය තුල ජීවිතය නැමැති ලෝකය අවබෝධ කරගන්න පුළුවන්ද?
බැහැ. එච්චර අමාරුයි එක තමන්ගේ ජීවිතේ නැමැති ලෝකය අවබෝධ කරගන්න. වෙන කෙනෙක්ගේ ජීවිතයක් කියන්නේ තව ලෝකයක්. ඉතින් අපිට පුළුවන් වේද වෙන කෙනෙක්ගේ ජීවිතයක් මේ ජීවත් වෙන කාලේ පුරාම හොයලා බැලුවත් අවබෝධ කරගන්න? ඇත්තටම බැහැ. තමන්ගේ ජීවිතය ගැන අවබෝධ කරගන්න බැරි කෙනෙක් පරිපූර්ණ වශයෙන් අනුන්ගේ ජීවිතයක් අවබෝධ කරගන්නේ කොහොමද? ඒක සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඒක හරි අමාරු වැඩක්. ඉතින් ජීවිතය නැමැති ලෝකයේ ඉපදුනා කියන්නේ මේ හය ඉපදීමෙන්. දැන් අපිත් ඉපදිච්ච අය. අපි හොඳට හිතලා බැලුවොත් මොනවද ඉපදිලා තියෙන්නේ කියලා? අපිට ඉපදිලා තියෙන්නේ ඇහක්. අපිට ඉපදිලා තියෙන්නේ කනක්. අපිට ඉපදිලා තියෙන්නේ නාසයක්. අපිට ඉපදිලා තියෙන්නේ දිවක්. අපිට ඉපදිලා තියෙන්නේ ශරීරයක්. අපිට ඉපදිලා තියෙන්නේ මනසක් නැත්තම් හිතක්. ඔච්චරයි ඉපදිලා තියෙන්නේ. ඔයිට අමතරව කිසිම දෙයක් ඉපදිලා නැහැ. මේ මුළු ජීවිතයම ඔය කොටස් 6 තුල අන්තර්ගත වෙනවා. ඔය කොටස් 6ට ඇතුළත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කිව්වා චස්සු කුබ්බති සන්තවං. අසුරු කරන්නේ කවුද කියලා ඇහුවානේ. උන්වහන්සේ කිව්වා කෙලෙස් වලින් අසුරු කරන්නේ ඒ 6 දෙනාම තමයි. ඉපදිච්ච සත්වයා කෙලෙස් වලින් අසුරු කරන වර 6 දෙනාව. ඇස අසුරු කරනවා කෙලෙස් වලින්. කෙලෙස් වලින් කිව්වේ තණ්හාවෙන් ඇස අසුරු කරනවා. මගේ ඇස මගේ කියලා හිතන්නේ තණ්හාවටනේ ආස කරන දේවල්නේ. අන්න තණ්හාවෙන් ඇස අසුරු කරනවා. ඒ වගේ මගේ ඇස පේනවා කියලා හොඳට පේනවා කියලා කෙනෙක් හිතනවා. මගේ ඇස අනික් අයට වඩා ලස්සනයි කියලා හිතන අය ඉන්නවා. මට අනික් අයට වඩා පෙනුම තියෙනවා කියලා හිතන අය ඉන්නවා. මානය තමන්ගේ ඇහැ උසස් කියලා හිතනවා අනික් අයට වඩා. තව සමහර අය ඉන්නවා අනේ ඔයාට වගේම තමයි. මටත් දැන් කණ්ණාඩි දාන්න වෙලා. මට දැන් ඇස් පේනවා හරි අඩුයි. පොඩි අකුරු බලන්න බැහැ. දුර පේන්නේ නැහැ. කණ්ණාඩි දෙක කියන්නේ ඇස්වල රෝගයක් තියෙන බවට සංකේතයක් නේ. අද කාලේ ඒක දන්නේ නැතුව මිනිස්සු ලස්සන වෙන්නත් කණ්ණාඩි දානවා. ඉතින් සමහර මිනිස්සු හිතන්නේ මෙයාගේ ඇස් පේන අඩු ඇති. ඇස් වල ප්‍රශ්නයක් ඇති මේ කණ්ණාඩි දාන් ඉන්නේ කියලා. කෙසේ නමුත් මගේ ඇසුත් ඔයාගේ වගේ දැන් මටත් පේන්නේ හරි අමාරුයි දැන් කියවන්න. අවස් වෙනකොට පොතක් පතක් පත්තරයක් බලන්න බෑ. අනුන්ගේ ඇහැට තමන්ගේ ඇහැ සමාන කරලා බලනවා. සදිසමාන. සදිසමාන කියලා එකට කියන්නේ සමාන කියලා එකත් මානයක්. තව සමහර කෙනෙක් හිතනවා අනේ මගේ ඇස් පේන්නෙම නෑ දැන්. මගේ ඇස්වල සුද හැදිලා. නැත්නම් මගේ ඇස් නිතරම රිදෙනවා. ඇස්වල පෙසර එක වැඩි වෙලා හේ පෙසරුත් හැදෙනවනේ. එහෙම නැත්නම් ඇස්වල මේ වගේ රෝගයක් හැදිලා. අනික් අයගේ ඇස්වලට වඩා තමන්ගේ ඇස් දෙක පහත් කියලා සලකනවා. හීනමානය. ඇහැ ගැන විතරක් ත්‍රිවිධමානයක්. ඇහැ උසස් කියලා හිතනවා. ඇහැ සමානයි කියලා හිතනවා. ඇහැ පහත් කියලා හිතනවා. ඒ කියන්නේ මානයෙන් ඇස ඇසුරු කරනවා. ඒ වගේම හිතනවා මේ ඇහැ මට අයිති. ඒ නිසා මේ ඇහැ මං කැමති විදිහට පවත්වන්න පුළුවන්. හිතන්නේ ඇහැ ආත්මයි කියලා. ආත්මයි කියන්නේ ඇහැ තමන් කැමති විදිහට පවත්වන්න පුළුවන් දෙයක් කියලා. අපි ඔය නිකන් ඉන්නකොට හිතන්නේ ඇහැ ආත්මයි, ඇහැ මං කැමති විදිහට පවත්වන්න පුළුවන්. එහෙම කියලා හිතන්නේ ඔය ලස්සන වාක්‍ය වලින් අපි.
එහෙම ලස්සන වාක්‍ය වලින් පිළිවෙලකට ව්‍යාකරණානුකූලව එහෙම හිතුවේ නැතුව